නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඉතාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය අභ්‍යස රැඳෙන අන්තර්ජාල සජීව විකාශනය ඔස්සේ රැඳෙන පින්වන්ත හැම දිනම කැටුව අද දවසෙත් මහා සංඝරත්නයේ පාමුල උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරගන්න අපි අවස්ථාව උදා කරගන්න සෝදානම් වන්නේ. ඉතින් අදත් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වය පිළිබඳ කඩුවෙල මහමෙවුනා භාවනාසපුර සම්බන්ධ ශ්‍රද්ධාවන්ත පින්වතුන් පිරිසක් විසින් සදැහැති දායකත්වයේ දරනවා. මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන ඒක රාශී කරගෙන ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල දහම් සාකච්ඡා පිණිස අපට අවස්ථාව උදා වෙනවා. අපි මහා සංඝරුවන නැවත වන්දනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දවස්වල කතා කරමින් හිටියේ අපි ගොඩක් උත්සාහ කළා නීවරණ ධර්ම ඉස්මතු කරවමින්. එහෙමයි ස්වාමීනි. මේ දිනවල විශේෂයෙන්ම උද්ධච්ච කුක්කුච්ච නීවරණය දුරු කරන්න මේ සසුනේ තියෙන පිළිවෙල. එහෙමයි. එතකොට මේ හිතේ ස්වභාවය තමයි, එතකොට අපි හිතේ ස්වභාවය තමයි මේ බුද්ධ දේශනාවලින් අපි තේරුම් ගත්තා. සුභාරමුණත් එක්ක අයෝනිසෝ මනසිකාරය දෙනකොට තමයි හිත ඇතුළේ ටික ටික මේ කාමයට හිතේ ආසාව උපදින්න පටන් ගන්නෙ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම පටිඝාරමුණට අයෝනිසෝ මනසිකාරය දෙනකොට තමයි හිත තනිකර ද්වේෂයෙන්ම ගිලගන්නේ. එහෙමයි. බලන්න අපි කල්පනා පවත්වන විදියෙන් හිත ඇතුලේ අකුසල් බැස ගන්නවා, හිත ඇතුලේ අකුසල් ගිල ගන්නවා කියලා සම්මා සම්බුදු කෙනෙක් දකින්නකම් මේ ලෝකේ වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ ලෝකෙට එක අඳුරක්. එහෙමයි ස්වාමීනි. එක අඳුරක් ඒක ලෝකෙට. බුදු කෙනෙක්මයි මේ අඳුර නිමා කළා මේ ආලෝකය ඇති කරලා දෙන්නේ. බුදු කෙනෙක්ගේ ආශ්චර්ය අපිට හිතා ගන්න බෑ ඒක. විතර හිතක් තුළ මේ අකුසල් කියන දේ පෝෂණය වෙන්නෙම අපි කල්පනා කරන කල්පනා රටාවන. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඒතර අකුසල් පෝෂණය වෙනවා කියන්නේ හිත අපිරිසිදු වෙනවා කියන එක. හිත පිරිහෙනවා කියන එක. ඒතර හිතක් පිරිහෙනවා නම්, අකුසල් වැඩෙනවා නම් සත්‍යය ඒකෙම තමයි දුගතියට ගෙනියන්නේ. එතකොට එහෙමයි ස්වාමීනි. පුදුම සොයා ගැනීමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දකින්නවනේ. පුදුම ආශ්චර්යයක්. එහෙමයි ස්වාමීනි. ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේව දකිනවා හිතක් කුසලයෙන් පුරවන්න පුළුවන් මේ කල්පනාවේ. පුදුම දෙයක් ඒක. ඒතකොට මේ අසුබ නිමිත්තක් අරගෙන යෝනිසෝ මනසිකාරය දෙන ගත්තොත් එහෙම ඒක හේතු වෙනවා. එතකොට මේ කුසල් වැඩිම පිණිස, අකුසලේ පිරීම පිණිස. එහෙමයි ස්වාමීනි. මෛත්‍රිය අරගෙන නිරන්තරයෙන් අපි සිහි කරන්න පුරුදු වුණොත් එහෙම මෛත්‍රිය අරගෙන කරුණා මුදිතා උපේක්ෂාව හිතේ කුසල් වැඩෙන්න පටන් ගන්නවා. හිතත් දියුණු වෙනවා. එහෙමයි. වීරියම නිරන්තරයෙන් පුරුදු කරන්න තීන මිද්ද නැති වෙලා යන පටන් ගන්නවා. වීරියම පුරුදු කිරීමෙන්මයි. එතකොට මේ උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිත නිකන් හැමතිස්සෙම මේ කාම අරමුණු වේවා, නයිස්ක්‍රම් අරමුණක් වඩන කෙනෙක් ඒ අරමුණ මුල් කරගෙන වේවා හිත හැමතිස්සෙම ඇවිස්සෙන ගතියක් ඇති වෙනවා.
මේ ඇවිස්සෙන ගතිය සංසිඳවන්නේ හිත සංසිඳවලමයි. එහෙමයි ස්වාමීනි. සංසිඳීම හිතේ වඩන්න ඕන, සංසිඳන අරමුණු නැවත නැවත මානසිකාරය කරන්න ඕන. එතකොට හරි පුදුම ආශ්චර්ය දෙයක් මේක. එතකොට මේ උපක්‍රමශීලීව මේ ලැබිච්ච ජීවිතය අපි මේක හරියට තේරුම් ගන්න ඕන, මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. එහෙමයි ස්වාමීනි. හරියට තේරුම් ගන්න දක්ෂ වීමෙන්මයි අරහත් සම්මා සම්බුදු කෙනෙක්ගේ තියෙන ආශ්චර්ය, අద్භූත බව තේරුම් ගැනීමේ හැකියාව ඇති වෙන්නේ ඇත්තටම. ඒක නිකන් මේ ආවට ගියාට තේරුම් ගැනීම නෙමෙයි මේක. මේක මහා ගැඹුරු අවබෝධයක් බුදු කෙනෙක් තේරුම් ගන්නවා කියන එක. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් තේරුම් ගන්නවා කියන එක, බුදු කෙනෙක් සරණ කරගන්නවා කියන එක, පිහිට කරගන්නවා කියන එක, භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය දිවිහිමියෙන් මේ සරණ යනවා කියන එක හරි ආශ්චර්ය දෙයක් ඒක. අద్භූත දෙයක් ඒක. මහා ගම්බීර දෙයක් ඒක. එහෙමයි. හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. එහෙයි ස්වාමීනි. අපි කොච්චර ගියත් මේක ලේසි නෑ. එහෙනම් ලේසි නම් ඉතින් මේ පෘථුවිය උඩ ඉන්න කෝටි ගාණක් ජනතාව ඉන්නවා. ඉතින් වැඩිපුර ඉන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ගැන අහලවත් නැති පිරිසනේ. ඒ තරම් බුදු කෙනෙක්ගේ අවබෝධයට පහදින හැකියාවක් මේ මනස්වල තියෙනවා නම් මේක වේගින් පැතිරලා යනවා. එහෙමයි. ඒක තමයි මේකේ ලෝක හැටි ඒක. ඒකයි දඹදිව තලයේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ ශාස්ත්‍රුන් වහන්සේ වැත් නුවර ඉන්නකොට කෝටි 8ක ජනතාවගෙන් කෝටි 5කට මේක වේගින්ම ගියා. කෝටි 5කට. එහෙමයි ස්වාමීනි. ඊතරම් සංවේදී තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තිබුණා. ඒතර අධියුගී එකේ අඩුයි ඒක. එහෙමයි. අධියුගී සෑහෙන අඩුයි ඒක. ඊතරම් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ අවබෝධය තේරුම් ගන්නවා කියන තැනට කෙනෙක් එනවා කියන එක හරිම දුෂ්කරයි. ඒ තරම් අති දුෂ්කර දෙයක් මේ ලෝකේ තව නැහැ. අති දුෂ්කරයි. එහෙමයි. එතකොට මේ කුසලය කියන එක ඊළඟ දැන් අපි මේ උද්දච්ච කුක්කුච්ච නීවරණ කතා කරද්දී ඊට පස්සේ ඒකට ගණක මුග්ගල්ලාන සූත්‍රය ගත්තා හිත සංසිඳවන වැඩපිළිවෙල විස්තර කරා. ඒතර ගණක මුග්ගල්ලාන සූත්‍රයේ මුලින්ම එතකොට බුදුරේ මේ ගණක මුග්ගල්ලාන කියන බ්‍රාහ්මණය භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මේ හැම දෙයකම පිළිවෙලක් තියෙනවා. ගණන් ශාස්ත්‍රය ගත්තත්, දුනු ශිල්පය ගත්තත්, හස්ත ශිල්පය ගත්තත් මේ ඕන ශිල්පයක පිළිවෙලක් තියෙනවා. ඒක හික්මන විදියක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනෙත් මේ ශ්‍රාවකයේ ගිහිත මේ විද්‍යා විමුක්ති තුල පිහිටවන්න, හික්මවන්න පිළිවෙලක් තියෙනවද කියලා ඇහුවා. භාගතුන් දේශනා කළ පිළිවෙලක් තියෙනවා. ඒකේ පිළිවෙලේ පළවෙනි අංගය තමයි සීල සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සීල සම්පත්තිය ගැන අද යුගයේ ගත්තොත් එහෙම විශාල මේ පිරිසක් සිවුරු දරාගත්තු පිරිස පවා මේ අධර්මයෙන් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් මත් වෙලා මේ සූත්‍ර දේශනා වැරදියට වටහාගෙන අයෝනිසෝ මනසිකාරය ඉදිලා ඒවම උපුටා දක්වමින් සීලේ පළක් නැහැ කියන මතයට මේ බොහෝ පිරිසක් එහෙමයි අදම පිරිසක් මේ නිරන්තරයෙන්ම ඉස්මතු වෙන පටන් ගන්න තියෙනවා. එහෙමයි. සීලේ වැඩක් නැහැ කියලා. එහෙමයි. එතකොට අපි සීලේ නිසා ඉස්මතු කිරීම පිණිස බොහෝ දේශනා අපි කරුණාරගෙන මේ දක්වා කතා කළා. එහෙයි ස්වාමීනි. සීලේ වටිනාකම. ඒ අතරින් අපි මේ සල්ලේක සූත්‍රයේ සීලේ වටිනාකම ඉස්මතු කරන්න තමයි අපි මේ කරුණු ටික ගන්න මහන්සි ගත්තේ. ඒකට සල්ලේක සූත්‍රය අසුන. එහෙමයි ස්වාමීනි. එතකොට තේරුණා සල්ලේක සූත්‍රය අපි කියවද්දි මුල් පරයයන් අපිට තේරුණා මේ සිල්වත් බව කියලා කියන්නේ අපි විස්තර කළා හොඳට නිකලස් බව කරා ගෙනියන එකක්. නිකලස් බව කරා. එහෙමයි. හරි පුදුමයි ඒක. එතකොට මේ සීලය කියලා කියන්නේ කොහොමද කරා ගෙනියන එකක්ද? නිකලස් බව කරා ගෙනියන එක. සීලය කියන එක. එහෙමයි. එතකොට මේ දැන් ඊළඟට අද තව පරයයක් ඉස්මතු වෙනවා පින්වත් චුන්ද කුසල් දහම් වඩන්න සිතක් ඇති කර ගැනීම පවා ගොඩාක් උපකාර වෙනවා කියලා මම කියන්නේ. ඒතර බලන්න මේ හැමතිස්සෙම ශාස්ත්‍රඥ වහන්සේ ඉස්මතු කරන්නේ මේ කුසලය කියන එක හරියට තේරුම් ගන්න ඕන කියලා. මේ සීලය කියන්නේ කුසලය. සීලය කියන්නේ කුසලය. එහෙමයි ස්වාමීනි. ඒතර මේක තේරුම් ගන්න බැරි වීම මේකෙන් කුසල් වැඩෙනවා කියන කාරණේ තේරුම් ගන්න බැරි වීම නිසා මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. මොකද සමාධිමත් සිතක් ඇති කර ගන්නවා කියන එක මේ කුසල් පිළිබඳ අවබෝධයක් නැති කෙනා කරන්න පුළුවන්, ඇති කෙනා කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ සමාධිය කියන එක මේ බුද්ධ ශාසනය නම් කියන්නේ ඒකට සමාධියට කියන්නේ මොකද්ද? මේ සැපසේ වාසය කරන දෙයක් විදිහට විතරයි. ශාන්ත විහරණයක් විදිහට. සමාධිය.
එහෙමයි ස්වාමීනි. කුසලයේ අකුසලයේ තේරුම් ගැනීම තමයි නිකලස් බව කරාගෙන යන්න හේතු වෙන්නේ. කුසලයේ අකුසලයේ තේරුම් ගන්න දක්ෂ වීම. එහෙමයි. මේ කුසල් කියන දේ හැමතිස්සෙම තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක සම්මා දිට්ඨියට අයිති. ඉතින් මේ ලෝක සත්‍ය සත්ත්වඝාතනෙන් ඉඳලා අපි සත්ත්වඝාතනෙන් නැතු ඉන්නවා කියලා කියන නිකලස් ජීවිතයක් ඇති කරගන්න කියනවා. සත්ත්වඝාතනය කියලා කියන්නේ කෙලස් වලට බර පැත්තක් ඒක. ඒතර බුදුරජාණන් තව පරියායක් දැන් ඉස්මතු කළා. ඒ නිකලස් බව ගැන ඉස්මතු කර පරියාය. එහෙමයි. දැන් විස්තර කරනවා මේ පින්වත් චුන්ද කුසල් දහම් වඩන්න සිතක් ඇති කර ගැනීම පවා ගොඩක් උපකාර වෙනවා කියලා මම මේ කියන්නේ. සල්ලෙක් සූත්‍රයේ ඊළඟ පරියාය. එහෙව් එකේ කයින් වචනයෙන් කුසල් සිද්ධ කිරීමෙන් වෙන යහපත ගැන කතා කරන දෙයක් තියෙනවද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. කුසලයක් වඩන්න ඕන කියලා හිතක් ඇති කර ගැනීමත් බොහෝ කලක් යහපත පිණිස පවතිනවා නම් ඒක කයින් වචනෙන් ක්‍රියාත්මක කළොත් ඒක කවර කතාවද කියලා අහනවා. එහෙමයි එහෙම ස්වාමීනි. කියලා භාගතුනා දේශනා කරන පින්වත් චුන්ද ඒ නිසා චුන්ද අනිත් උදවිය සතුන්ට හිංසා කරන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සත්ත්ව හිංසාවෙන් තොරව ඉන්නවා කියලා කුසල් සිතක් ප්‍රත්‍යක්ෂ කරන්න කියනවා. හිතන්න කියනවා. සිහි කරන්න කියනවා. බැස ගන්න කියන. හිතේ අරමුණු කරවන්න කියනවා. එහෙමයි ස්වාමීනි. හිතට පණිවිඩයක් විතර දෙන්න කියනවා. මේ ලෝක අනිත් සත්වයෝ හතුන්ට හිංසා කරනවා. එනට අපි නම් සත්ත්ව හිංසාවෙන් තොරව ඉන්නවා කියලා හිතන්න කියන එක කුසල් හිතක් කියනවා. එහෙමයි. එහෙම සිතවිල්ලක් හිතීම පවා බොහෝ කලක යහපත වෙනස පවතිනවා කියලා. ඒ සිතවිල්ල සිතීම පවා බොහෝ කලක යහපත වෙනස. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ වගේ සිතවිල්ලක් සිතීම පවා බොහෝ කලක යහපත වෙනස පවතිනවා. හිංසාවෙන් මිදෙන්න ඕනේ කියලා එන හිත. එහෙමයි ස්වාමීනි. මෙතන මේ 44 ගැනම ඔය විදිහට හිතනවා නම් එහෙමයි. ඒ සිතවිල්ල පවා බොහෝ කලක යහපත වෙනස පවතිනවා කියනවා. ඒතර මේ කයින් ක්‍රියා කළොත් එහෙම කවර කතාවද කියලා අහනවා. එහෙමයි. වචනෙන් ක්‍රියාත්මක කළොත් ඒ කවර කතාවද කියලා අහනවා. ඒතර බුදු කෙනෙක්මයි දකින්නේ ඊවන් සිතවිල්ලක් හේතුව බොහෝ කලක් යහපත වෙනස පවතිනවා කියලා. බුදු කෙනෙක්මයි දකින්නේ. වෙන කිසි කෙනෙක් දකින්නේ. එහෙමයි. වෙන කිසි කෙනෙක් දකින්නේ. ඒක හරි ලස්සන උපමාවක් මිලිඳු රාජ ප්‍රශ්න පොතේ තියෙන මට මතකයි. මේ කුසලයේ තියෙන බලය ගැන කියද්දී කියනවා මේ දැන් මහා කළු ගලක් වතුරේ අරගෙන යන්න බෑ කියනවා. අඩු ගන්න පොඩි ගල් කැටයක්වත් වතුරේ මතින් අරගෙන යන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. ගිලෙනවා වගේ. ගිලිනවනේ. එහෙයි. පොඩි ගල් කැටයක ගිලිනවා ඒක. ඊට දේශනා කරනවා ඒ උනට මහා මේ ගලක් උනත් පාරුවක තියලා අරගෙන යන්න පුළුවන් කියලා. එහෙමයි. ඒ වගේ තමයි කියනවා. මේ අකුසල් මහා අකුසල් උනත් මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රිය වගේ මේ උතුම් සිටිවිල්ලක් හිතේ උපද්දනවා නම් යම් කිසි කෙනෙක් බලවත් කරනවා නම් නැවත එහෙමයි ස්වාමීනි. අර පව වුණත් විපාක නොදෙන විදිහට හරි ගස්සගෙන යන්න පුළුවන් කියනවා. එහෙමයි. විපාක කවදාක නොදී තියෙනව නෙමෙයි. එතකොට ඒකේ ප්‍රමාණය හරි මේ බාල වෙන්න පුළුවන් කියනවා. එහෙමයි. එච්චර මේ කුසල සිටිවිල්ල පවා මහා යහපත පිණිස පවතිනවා කියනවා. හරි පුදුමයි ඒක. ඒ ස්වාමීනි. කුසලයේ කියලා කියන්නේ අර මහා දැන් අර චූටි ගල් කැටයක්වත් වතුරේ අරන් යන්න බැරි එකේ හැබැයි පාරුව කියන දේ උපයෝගී කරගෙන මහා ගලක් උනත් අරන් යන්න පුළුවන් වගේ ඒ වගේ තමයි කියන මේ මහා පව් කරපු කට්ටිය අර බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ මේ වගේ කුසල සිටිවිල්ලක් හිතට අරමුණු කරවනවා නම් අන්තිම කාලේ හරි සමහරට අර කුසල සිටිවිල්ලෙන් ඒක නසුගති කරගෙන යන්න පුළුවන් කියන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙමයි. ඒකේ ආශ්චර්ය දකින්නේ සම්මා සම්බුදු කෙනෙක්මයි. සාමාන්‍ය ලෝකයට ඒක පේන්නේ. එහෙනම් මේ කියන කුසල සිතිවිලි ඇති කර ගැනීම පවා සිතිවිල්ලක් ඉපදවීම පවා බොහෝ කලක් යහපත වෙනස පවතිනවා. මෙතන කුසල සිතිවිලි 44ක් තියෙනවා ඒකට. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර කරනවා මොකද්ද? අනිත් උදවිය ප්‍රාණඝාතේ කරන්න පුළුවන්. ඒ වුණාට අපි නම් ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්නවා කියලා සිතක් උපදින්න කියනවා. බොහෝ කලක යහපත වෙනස පවතිනවා කියනවා. එහෙමයි. බොහෝ කලක හිතසුව වෙනස පවතිනවා කියනවා. ඒතර එහෙම සිතවිල්ලක් හිතේ දැන් සතුන් මැරීමෙන් වළකින එකට සිතවිල්ලක් උපද්දද්දිත් එච්චර බොහෝ යහපත වෙනස පවතිනවා නම් ඒක පුරුදු කරද්දි කෙසේද? ස්වාමීනි මේ කුසලයේ යහපත. කුසලයේ යහපත. දැන් මේක සිල්පදයක් නේද එතකොට? එහෙයි ස්වාමීනි.
මෙවැනි සිල්පදයකින් මෙච්චර යහපතක් කරනවා එක සිල්පදයකින්. එකක් කරකලා එච්චර යහපතක් කරනවා නම් එහෙනම් කයින් වචනින් යම්තා කුසල් වැඩෙන දේවල් ඇද්ද? ඒව පුරුදු කරනකොට කෙතරම් යහපතක් කරයිද? එහෙමයි ස්වාමීනි. එවන් උත්තම ආයුධයක් වගේ තියෙන සීලයට නේ මේ ලෝකයා චෝදනා කරන්නේ. එහෙයි. ඒකනේ දැන් සීලව මහරහතන් වහන්සේ දේශනා කළේ මේ සීලය කියලා කියන්නේ මහා උත්තම ආයුධයක් කියන. ආයුධෙන් මොකද කරන්නේ? සතුරුන් නැසලා විනාශ කළා දාන්නේ ආයුධය විසින්. එහෙමයි. ඒතකොට සීලව මහරහතන් වහන්සේ දකිනවා හොඳට සිල් පුරද්දී හරියට ඒ පුරපු සීලය කෙලෙස් වලට කෙලෙස් නැසන මහා ආයුධයක් කියනවා. කෙලෙස් නැසන මහා ආයුධයක් කියනවා. කියන්නේ හිතට හටගන්න කෙලෙසි වේගින් හිතින් නැති කරන්න පුළුවන් සිල් පුරපු අයට. එහෙයි ස්වාමීනි. කාලය සිල් පුරපු අයට. එහෙමයි. හටගන්න සැනින් නැති වෙලා යනවා. රඳන්නේ නැහැ. රඳන්නේ. එහෙයි ස්වාමීනි. උත්තම ආයුධයක් නෙවෙයිද එතකොට ඒක? උත්තම රැකවරණය. උත්තම රැකවරණය. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ දීපුදාගෙන සිල් රකින්න කියලා කියන්නේ. ඊළඟට දේශනා කරනවා එහෙනම් මේ බුද්ධ ශාසනය මේ ජීවිතේ තෙරුවන් සරණ දීපුදාගෙන පිළිහිලා හොඳට සිල්පද ටික ආරක්ෂා කරගෙන හිටියොත් එහෙනම් කොහොමද? ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කර කර දැන් මේ වගේ දහම් පරියායක් සිහි කර කර නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ලෝක අනිත් උදේ ප්‍රාණඝාත කරන්න පුළුවන් අපි නම් ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්නවා කියලා හිත ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් දේශනා කළා මේක නිකලස් බව පිණිස පවතිනවා. මේක උතුම් සිතක් කියලා. එහෙම මේ කල්පනා කර පුරුදු කළොත් එහෙම ශාස්ත්‍රුන් වහන්සේ සිහි කළා වෙනවා. එහෙමයි. ස්වාමීනි දැන් සමාධිය ඇති වුන්නේ ආදි වශයෙන් විවිධ කාරණා හිතලා කලබල කරගන්නවට වැඩිය මම භාග්‍යවතුන් වහන්සේ වදාළ සීලේ පිහිටලා ඉන්නවා කියලා ශ්‍රද්ධාවට පැමිණිලා. දැන් මේ මම අර මීට ඉස්සෙල්ලා දුස්සීල කියන සූත්‍රය පැහැදිලි කළානේ දහම් කටපතින් දවස් කීපයකට ඉස්සෙල්ලා. එහෙමයි සර්. මේ දුස්සීල සූත්‍රය පැහැදිලිවම තියෙනවනේ. සීල සම්පත්තිය වඩන කෙනාට මේ සමාධි සම්පත්තිය කියන එක පිහිටන එකක් කියලා. එහෙයි ස්වාමීනි. එන්න මේ සමාධි සම්පත්තිය පිහිටන්නේ නැත්තේ ඇයි? සීල සම්පත්තිය වෙල්ලමද? සීල සම්පත්තිය වෙල්ලමද? එහෙයි ස්වාමීනි. සීල සම්පත්තිය දෝහෙ තියෙන්නේ. සමහර මේ ජීවිතේ යම් කෙනෙකුට සමාධියක් ඇතිවෙනවා පෙර ජීවිතේ කියම් සීල සම්පත්තියක තියෙන ආනිසංසය. සමහරට ඒකෙම දැන් ඒ පෙර ජීවිතේ පේන්නේ නැති නිසා මේ අසත්පුරුෂ කෙනා හිතන සීල රකින්න ඕනේ නැහැ කියලා. මොන දෘෂ්ටි වලට නැහැ. එහෙමයි ස්වාමීනි. අසත්පුරුෂ වෙන්නේ නැහැ. අසත්පුරුෂ වෙනවා ඒකට. එහෙමයි. අර ඒ අසත්පුරුෂ බව ඇති වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව පෙර ජීවිතේ පේන්නේ නැහැ නේ. එහෙමයි. පෙර ජීවිතේ තමන්ට වඩපු සීලයක් තියෙනවා කියලා පේන්නේ. මේ ජීවිතේ දැහැන්ගත වෙනකොට හිතනවා එහෙනම් මේ සිල් පුරන්න ඕනේ. මිත්‍යාවකට ඒක වැටෙනවා. මිත්‍යාවකට වැටෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් දැන් තේරෙනව නේද සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධයමයි පිළිසර. බුදුරජාණන් වහන්සේ නැතුවනම් සාත්‍රුන් වහන්සේ ගරු නොකර ස්වාමීන් වහන්සේගේ අවබෝධයට ගරු නොකර මේ නිවනක් ස්පර්ශ කරනගෙන වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ පෙර ජීවිතේ ඒ තියෙන ප්‍රශ්න ටික අපි දකින්නේ නෑනේ. එහෙයි ස්වාමීනි. පෙර ජීවිතේ වඩපු ගුණ ධර්ම ටික අපි දකින්නේ. ඒතර මේ ජීවිතේ පොඩි දෙයක් ඇති වෙච්ච ගමන් ටක් ගාලා මුලා වෙනවා. හිතන මං ඇති කරගත්තා එහෙනම් මේ කණිතයට ඇති කරගන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ යා වෙනම බණක් කියනවා ඊට පස්සේ. එහෙයි. එයි මම සීලයෙන් තොරව මට සමාධියක් ඇති වුණා. එහෙනම් අනිතයට පුළුවන් මේක. එහෙමයි. ස්වාමීනි මෙතනදී අපි සංවේදී වෙන්න ඕන විදිහ ගැන කරුණක් විමස ගන්න හිතෙනවා. දැන් අර ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණය ඇවිල්ලා කරුණ මතක් කරනවා ලෝකේ නොයේ විශේෂ ධාරාවන් තියෙනවා අනුපිළිවෙලක් තියෙනවා. මේ පඩිපෙළෙත් අනුපිළිවෙලක් තියෙනවා. ඉතින් ස්වාමීනි වැඩපිළිවෙල පටන් ගන්නේ කොතනින්ද කියලා. ඉතින් දැන් බලන්න එතුමට පවා ඒක අහන්න මේ ගෞරවයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ වැඩපිළිවෙලේ මුල විදිහට දේශනා කළේ මොකද්ද? සීලය. කය වචනේ සංවරය දමන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කළ අනිත් උදවිය ඒ වගේම තමයි අනිත් උදවිය මේ බඹසර සීලෙන් තොරව ඉන්න පුළුවන් ඒ වුණාට අපි නම් බ්‍රහ්මචාරීව ඉන්නවා කියලා සිතක් උපදව ගන්න ඕන කියනවා. එහෙමයි. උතුම් සිතක් උපදින්න ඕන. බොහෝ පිං උපදින්න. එහෙමයි ස්වාමීනි. බොහෝ කුසල උපදින්න සිතවිල්ල තුල පවා. එහෙමයි ස්වාමීනි. අනිත් උදවිය බොරු කියන්න පුළුවන්. ඒ වුණාට අපි නම් බොරු කීමෙන් වැළකී ඉන්නවා කියලා උතුම් සිතක් උපදවන්න කියන පින්වත් මහණෙනි. පින්වත් චුන්ද. බොහෝ කලක් යහපත වෙනස පවතිනවා කියනවා. ඒ සිතවිල්ල තුල පවා. එහෙමයි. මේ චිත්ත ඉර්ධිපාද වඩන ක්‍රමය මේ. සිතක් නේ වඩන්නේ දැන් මේ. එහෙමයි ස්වාමීනි. සිතක් වඩන්නේ.
දැන් රාගසිත කියන්නේ රාගෙන් යට වෙලා ඒ වෙලාව ඉන්නවනේ ඊට කියනවා රාගසිත. සිතක් වඩන්නේ. ඒක පවත්ත ඉන්නවනම් ඒකට කියනවා රාගසිතක් වඩනවා කියලා. එහෙමයි. ඒතර ද්වේෂය කියන්නේ ද්වේෂයෙන් යට වෙවි ඉන්නවනම් ඒකට කියනවා ද්වේෂසිත කියලා. ඒක පවත්ත ඉන්නවා ඒකට කියනවා ද්වේෂසිතක් වඩනවා කියලා. එහෙමයි. ඒක දැන් මෙතන මේ මොකද කරන්නේ? කුසල සිතවිල්ලක් උපද්දනවා හිත ඇතුලේ. මේක කොහොමද විරාගී සිතක් උපද්දනවා. නිකලෙස් සිතක් උපද්දනවා. කෙලෙස් වලට යට වෙන්නේ නැති සිතක් උපද්දනවා. ඒතර ඒක විරාගී, විත දෝෂී, විත මෝහී හිතක් ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සිත වඩන්න ඕනේ ඒක. ඒ සිත නැවත නැවත වඩන්න ඕනේ. දැන් මේක අදිෂ්ඨානයක් විදියට හිතට අරමුණු කරනවා මේක දැන්. කුසලයේ. මොකද අනිත් උදවිය බොරු කියන්න පුළුවන් වෙනකොට අපි බොරු කීමෙන් වැළකීලා ඉන්නවා කියලා හිතක් උපද්දන්න කියනවා. හිතට අරමුණු කරනවා. එහෙමයි. හරි පුදුමයි එතකොට නේද? එහෙයි ස්වාමීනි. අනිත් උදවිය කේලම් කියන්න පුළුවන් ඒ වුණාට අපි කේලම් කීමෙන් වැළකීලා ඉන්නවා කියලා හිතක් උපද්දන්න කියනවා. අනිත් උදවිය නපුරු වචන කියන්න පුළුවන් ඒ වුණාට අපි නපුරු වචන කීමෙන් වැළකීලා ඉන්නවා කියලා සිතක් උපද්දන්න කියනවා හැමතිස්සෙම. අනිත් උදවිය හිස් වචන කතා කර වැඩ කරන්නේ නැති ඒවා කතා කරගෙන ඉන්න පුළුවන් ඒ වුණාට අපි හිස් වචන කතා කරන්නේ නැහැ කියලා හිතක් උපද්දන්න කියනවා. එහෙමයි. අනිත් උදවිය ලෝභ සිතින් ඉන්න පුළුවන් ඒ වුණාට අපි ලෝභ නැති සිතින් ඉන්නවා කියලා හිතක් උපද්දන්න කියනවා. අනිත් උදවිය ද්වේෂ සිතින් ඉන්න පුළුවන් ඒ වුණාට අපි ද්වේෂ නැති සිතින් ඉන්නවා කියලා සිතක් උපද්දන්න චුන්ද කියන බොහෝ කල් යහපත පිණිස පවතින. එහෙමයි. පුදුමයි. එහෙයි ස්වාමීනි. ඒතර මේ වගේ සිත් උපද්ද දවස ගත කරන්න පුළුවන් නම් කොච්චර ලාභයක්ද නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ නිරන්තරයෙන් අරමුණු කරනකොට කාලයක් යනකොට මොකද වෙන්නේ? හිතේ මේක බලවත් අංගයක් බවට පත් වෙනවා. එහෙමයි. ඕනම දෙයක් එහෙමනේ අපි නැවත නැවත කියවනකොට නැවත දකිනකොට නැවත සිහි කරනකොට මොකද වෙන්නේ? ඒකම හිතේ ඇතුලේ බලවත් දෙයක් බවට පත් වෙනවා. ඒතර ඒ ඇතිවෙච්ච බලවත් සිතින් තමයි ළඟට කුසල උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට කියන කුසල මුලය කියලා කියනවා. ඒ මුලක් බවට පත් වෙනවා. ඒක මුලින් ගහ උපදිනවා ඊට පස්සේ. බලවත් කුසල උපදිනවා. එහෙමයි. ඒක කයින් කරන්න හිතනවා යාට ඊට පස්සේ. වචනෙන් කියන්න හිතනවා ඊට පස්සේ යා කුසල කරන දේවල්. එහෙමයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි. ඉස්සෙල්ලා මේ හිතයි හදා ගන්න ඕන අපි. හිතට මේව කුසල් කියලා හැමතිස්සෙම කාලයක් තිස්සේ අරමුණු කරවලා ඉන්න. මේව කුසල් මේවා පින් මේවා පව් කියලා අරමුණු කරවන්න ඕන. එහෙමයි. නැවත අරමුණු කරවන්න ඕන. නැවත අරමුණු කරද්දී කාලයක් අරමුණු කරද්දී නැවත අරමුණු කරනකොට තමයි හිත ඇතුළේ මේකේ අවබෝධය බවට පත් කරවන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් ඒක අර මේ තමන්ගේ ජීවිතයේ අත්දැකීමක් බවට පත් වෙන්නේ. එහෙයි. ඒක සාමාන්‍ය ලෝකේ ඕනම දෙයක් එහෙමනේ. ඕනම දෙයක් අපි කරන්න යනකොට පළවෙනි අවස්ථාවේ සමහර අපි ආගන්තුකයිනේ අපිට. අපි තැනකට ගියා කියලා හිතන්නකෝ. අපි දැන් තැනකට ගියාට පස්සේ අපි ටොයිලට් එක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. වොෂ්රූම් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. අනිත් තැන් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකට අපි හැමතිස්සෙම බොහොම තැති ගැනීම පරිස්සමෙන් බයෙන් ඉන්නේ. දවස් දෙකක් ගියාට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ තැන වගේ ඊට පස්සේ. එහෙමයි. හිත හුරු වෙලා ඒකට. හිතේ ආගන්තුක බව මොදෙන් නැතිලා යනවා. ඒ වගේ තමයි කුසල් වලට. ආගන්තුක බව නැති වෙනවා නැවත අරමුණු කරනකොට. එහෙයි ස්වාමීනි. නැවත හිතට පණිවිඩ වශයෙන් දෙන්න ඕන මේක. නැවත හිතේ සිහිපත් කරවන්න ඕන. ස්වාමීනි මේ සිත වැඩෙනකොට මේ චිත්ත ඉර්ධිපාදයක් විතර වැඩෙනකොට උතර ඒ හිතල මේ උපදින අකුසල් වලට තන. එහෙමයි. අනිත් උදවිය මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සම්මා දිට්ඨියෙන් ඉන්නවා කියලා හිතක් උපදින්න කියනවා. හිත හැමතිස්සෙම කැරකෙන කොහටද? සම්මා දිට්ඨියෙන් හිත පිටනවා. නැවත අරමුණු කරනකොට. අනිත් උදවිය මිත්‍යා සංකල්ප වලින් ඉන්න පුළුවන්. අපි ඒ වුණාට සම්මා සංකල්ප වලින් ඉන්නවා කියලා හිතක් උපදින්න කියන හැමතිස්සෙම. හිතන්න කියනවා එහෙම. එහෙමයි. ඒක හැමතිස්සෙ කාලයක් උපදිනකොට මොකද වෙන්නේ? මිත්‍යා සංකල්ප වලින් බැහැරලා සම්මා සංකල්ප වල හිත පිටන්න පටන් ගන්නවා. අනිත් උදවිය මිත්‍යා වචන කතා කරන්න පුළුවන් වෙනවාට අපි සම්මා වාචා ඇති අය වෙනවා කියලා සිතක් උපදින්න කියනවා. කාලයක් උපදිනකොට මොකද වෙන්නේ? සම්මා වාචා තුළම හිත පිහිටනවා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයක් මේක. මේක ඉතින් ක්‍රියාත්මක කළම බලන්න ඕන. එහෙයි ස්වාමීනි. ක්‍රියාත්මක කළ බලන්න තු සම්දිට්ඨික විපාක ලබන්න බෑ මේක. එහෙමයි. නැවත කාලයක් මේක අරමුණු කරවන්න. එහෙයි.
එතකොට මේක අරමුණු කරවන්නේ නැති එකේ හානිය මේ තියෙන්නේ. ස්වාමිනී තමන් විමසමින් තමන් කොතරම් දුරට දැන් මේ කාරණාවන්නේ නිරත වෙනවද පරාජය වුණාද සමත් වුණාද යලි විමසමින් ඒට අරමුණු කරන ඒ ක්‍රියාදාමය අපි නිතර දෙන්න. එහෙමයි ස්වාමී. ඊළඟට කියන අනිත් උදවිය මිත්‍යා කම්මන්තයෙන් යුතු වෙන්න පුළුවන් අපි සම්මා කම්මන්තයෙන් යුතු වෙනවා කියලා හිතක් උපදින්න කියනවා. අනිත් උදවිය මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙන්න පුළුවන් අපි සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා කියලා හිතක් උපදින්න කියනවා. එහෙමයි. මේ සිතිවිල්ල පවා බොහෝ කලක් යහපත වෙනස පවත්වනවා කියනවා. අනිත් උදවිය මිත්‍යා වායාමයෙන් ඉන්න පුළුවන් අපි සම්මා වායාමයෙන් යුක්ත වෙනවා කියලා හිතක් උපදින්න කියනවා. එහෙමයි. අනිත් උදවිය මිත්‍යා සතියෙන් ඉන්න පුළුවනි අපි සම්මා සතියෙන් ඉන්නවා කියලා හිතක් උපදින්න කියනවා. අනිත් උදවිය මිත්‍යා සමාධියෙන් ඉන්න පුළුවනි අපි සම්මා සමාධියෙන් ඉන්නවා කියලා හිතක් උපදින්න කියනවා. එහෙමයි. අනිත් උදවිය මිත්‍යා ඥාණයෙන් යුක්ත වෙන්න පුළුවන් අපි ඒ වුණාට සම්මා ඥාණයෙන් යුක්ත වෙනවා කියලා හිතක් උපදින්න කියනවා. අනිත් උදවිය මිත්‍යා විමුක්තියෙන් යුක්ත වෙනවා අපි සම්මා විමුක්තියෙන් යුක්ත වෙනවා කියලා සිතක් උපදින්න කියනවා. ඒත් බලන්න හැමතිස්සෙම මේ දැන් සීල්පද මාර්ගය ඔක්කොම අරමුණු කරනවා. එහෙමයි ස්වාමීනි. එන සීලේ මෙච්චර බලයක් නැත්තම් අරමුණු කරවන්න කියලා භාගතුන් දේශනා කරන්නේ. හරි පුදුමයි එන. අනිත් උදවිය නිදිමතෙන් සහ අලස බවෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නිදිමතින් හා අලස බවෙන් තොරව ඉන්නවා කියලා නිකල් මේ හිතක් උපදින්න කියනවා. ඒ සිතම තමයි කවදා හරි දවසක නිදිමත අලසකම නැති කරන්න අනුග්‍රහ කරන්නේ. එහෙමයි. අපිට වෙන්නේ නිදිමතට අලසකමට ගියාම අමතක වෙනෝනේ. එහෙයි ස්වාමීනි. අපි ඒක ආයෙ වැතිරෙන්නේ. අරමුණු කිරීම මදි නිසා. එහෙමයි. ඒක දුරු කරන්න අපි හැමතිස්සෙම සිත් පහල කළා නේ. අපිට කාම අරමුණක් ආවට පස්සේ අපිට මොන මිත්‍යා සංකල්පයක් එනවා කියලා. කාමසේ සංකල්පයක් හරි ව්‍යාපාද හිංසා සල්පයක් ආවම අපිට අමතක වෙනෝනේ මේක මිත්‍යා සංකල්පයක් කියලා. එහෙමයි ස්වාමීනි. දැන් මතක් වෙන්නේ නැත්තේ. මේ සම්මා සංකල්පේ අරමුණු කරවල නෑ අපි. සම්මා සංකල්පේ ඉන්න ඕනේ කියලා හිතට පණිවිඩයක් විතර දීලා නෑ. එහෙමයි. අපි දැන් මේක අපි දැන් ඔන්න මොන හරි දෙයක් ඔන්න මේ ළමයෙකුට මොන හරි දෙයක් ඔන්න පොඩි එක්කිනෙකුට මොකක් හරි කියන ඔන්න කියනවා මේ ෆෝන් එක මේ වෙලාවට පාවිච්චි කරන්න එපා කියලා. අහන්නේ. නැවත නැවත කියනවා. නැවත නැවත කියනකොට පොඩි සැරයක් දානවා. සැරයක් දැම්මම සමහරට වටපිට බලලා තමයි ඊට පස්සේ අහම්බෙන් ටික ටික තමයි ගන්න ඊට. එහෙමයි සම්. හොඳ ගුටියක් දෙනවා ඊට පස්සේ. ඒතර මොකද වෙන්නේ? ඒතර බොහොම සැලකිලිමත් වෙනවා. ඒ වගේ තමයි. ඒක නැවත නැවත අරමුණු කරන ප්‍රමාණයට තමයි වැලකිලා ඉන්නේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ පව හැමතිස්සෙම දැන් මේ අවුරුදු 45 වගේ පුංචි කාලයක් තුල බලන්න මේ බුද්ධ භාෂිතේ කොච්චර 82000 ධර්මස්කන්ධනේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. 82000ක් වෙන්න නම් කොච්චර එතකොට මේ ධර්මයේ කියලාද? එහෙමයි. අපිට හිතා ගන්න බෑනේ. එහෙයි ස්වාමීනි. මෙතන 82000 කියන එක බෙදලා බලන්න ඕනේ. එතකොට මේ 45 වැඩ කිරීම 361 දවසකට කොච්චරද කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර තේරුම් ගන්න බලන්න කොච්චර මේ එක දිනකට සමහර විට ගත්තොත් එහෙනම් කොච්චර ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් නැවත නැවත මේ කරුණ කියලා දෙනවද කියලා. නැවත නැවත කුසලයේ සමාදන් කරනවා. නැවත නැවත කුසලයේ සමාදන් කරනවා. මේක තමයි ස්වභාවය. එහෙමයි. ඒතර පුතඥ හිතේ ස්වභාවය තමයි නැවත නැවත අමුතන් කියනවා. නැවත නැවත අමුතක වෙනවා. ඒකට ආය අරමුණු කරවන්න. හිතේ ස්වභාවය ඒක තමයි. අමතක වෙනවා. අමතක වෙන නිසා තමයි නැවත නැවත අරමුණු කරවන්න. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන අනිත් උදවිය ආඩම්බරකමින් ඉන්න පුළුවන්. ඒනොට අපි නම් ආඩම්බර නැතුව ඉන්නවා කියලා හිතක් උපදින්න කියලා. අනිත් උදවිය සැකයෙන් ඉන්න පුළුවන්. ක්‍රෝධ සිතින් ඉන්න පුළුවන්. වෛර බැඳගෙන ඉන්න පුළුවන්. ඒනොට අපි නම් සැකයෙන් තොරව ඉන්නවා. ක්‍රෝධ සිත් නැතුව ඉන්නවා. වෛර බැඳ ගන්න නැතුව ඉන්නවා කියලා. මේ හිතක් පහළ ඇති කරගන්න කියලා. එහෙමයි. ඒ වගේම අනිත් උදවිය ගුණමකු කමින් යුක්ත වෙලා ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් ගුණමකු වෙන්නේ නැතුව නිකලස් මේ සිත මේ ගුණමකු නැති සිතින් ඉන්නවා කියලා. හිතට පණිවිඩයක් දෙන්න කියනවා. දැන් පරයායන් කීයකින් මේ ධර්මයේ එකම ධර්ම දේශනා කරනවාද? එහෙමයි ස්වාමීනි. එහෙයි. දැන් ඒතර තේරෙන්න ඕනේ මේ අපි මේ ධර්මයේ දෙන අඩුවක් නෙමෙයි මේ තියෙන්නේ. අපි මේක අපේ හිතවල අරමුණු කරලා අඩුකමක් තියෙනවා. එහෙමයි. කියන්නේ නිකලිස් බවට
ඒ කුසලවලට අපි අපේ හිත ආසනේ. එහෙමයි ස්වාමීනි. කාමේ නම් ආයි කියන්න ඕනේ නෑනේ. ගෙවල් දොරවල් හදන කවුරු කියන්න ඕනද? යාන වාහන ගන්න කවුරු කියන්න ඕනද? රැයට කන්න උදේට කන්න දවල්ට කන්න කවුරු කියන්න ඕනද? ලස්සන එන විලාසිතාව ගන්න කවුරු කියන්න ඕනද අපිට? නෑනේ. එහෙමයි. ඇයි අපේ හිත ආසයි ඒකට? හිත නැමිලා තියෙන්නේ ස්වාමීනි. හිත නැමිලා තියෙන්නේ. එහෙයි. ඒ වගේම තමයි කුසලෙටත්. නැවත නැවත තමන් සිහි කර හිත නවන්න ඕනේ. එහෙමයි. එහෙම කුසලයටම හිත නවපු ශ්‍රාවකය තමයි ඉතින් භාග්‍යතුන් වහන්සේ කාලෙදී ගස් යට ගල්ලට හිටියේ. එහෙයි ස්වාමීනි. ඒ ධර්මයෙන් ජීවමාන වෙච්ච යුගයේ මිහිඳු මහරහතන් වහන්සේ වීගත්තොත් ඉතින් විත්තිමනේ. එහෙමයි. ඊළඟට කියනවා අනිත් උදවිය එකට එක් කරමින් ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් එකට එක් කරන්නේ නෑ කියලා හිතක් උපදින්න කියනවා. කොච්චරද හිතන්නද නේද? එහෙමයි ස්වාමීනි. දවස් දෙකට එක සැරයක් හරි අපිට මේ කුසල් ටික 44 හිත ඉන්න පුළුවන් නන්නේ. විශේෂයෙන් 44ක් තියෙනවා. අනිත් උදවිය ඉරිසියාවෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් ඉරිසියාවෙන් ඉන්නේ නෑ කියලා කුසල් සිතක් උපදින්න කියනවා. අනිත් උදවිය මසුරුකමින් ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් මසුරු නැතු ඉන්නවා කියලා කුසල් සිතක් උපදින්න කියනවා. අනිත් උදවිය කපටිකමින් ඉන්න පුළුවන්. ඒ වුණාට අපිට කපටි නැතුව ඉන්නවා කියලා කුසල් සිතක් උපදින්න කියනවා. එහෙමයි. දැන් සමහරට මේක අහද්දී සමහරට අපිට තියෙන දෝෂය තමයි අධියෝගේ මේ එකම දේ නැවත කියද්දි කම්මැලි වෙඩි. ඒක තමයි අපේ ප්‍රඥාවේ අඩුකම. එහෙයි ස්වාමීනි. ධර්මයේ දෙන කැමැත්තේ අඩුකම. කුසලයට යහපතට හිත අවනත බව තියෙන අඩුකම මේ තියෙන්නේ. එහෙයි. මේක ධර්මයෙන් හොඳට හැදිච්ච ගොඩනැගිච්ච හිතක් තියෙන කෙනෙකුට මේක දවස මුළුල්ලේ කිව්වත් මේක වෙහසක් නෑ. එහෙමයි. අපහසුවක් නෑ. දුකක් නෑ. පීඩාවක් නෑ. ඒ කෙනාට ධර්ම ප්‍රීතියමයි උපදින්නේ. ධර්ම ප්‍රීතියමයි උපදින්නේ. එහෙමයි. ඒතර දැන් තේරෙනවා අද යුගයේ එතකොට මේ ධර්මයේ තියෙන ප්‍රීතිය කොච්චර අඩුද කට්ටියට. එහෙමයි. ස්වාමීනි දැන් කපටි බව ගැන කතා කරද්දී හැමතිස්සෙම බයනුත් ඉන්නේ අපි කාට හරි අසු වේද අපි මුලාවටපත් කරයිද නොමග යවයිද කියලා. ඉතින් ඒකම ඉතින් Tamanට අරමුණක් කරගන්න පුළුවන් මම කොච්චර බයද මේ කවුරු කෙනෙක් මට කපටිකම් කරයි කියලා. එහෙමයි. අහෝ එනම් අනිත් ලෝකයාත් මම කපටිකම් කළොත් බය වෙයි නේද? එහෙයි ස්වාමීනි. දුකටපත් වෙයි නේද? එහෙමයි. එහෙම හිතන්න ඕන. ඒ වගේම තමන් හිතන්න ඕන තව කෙනෙක් පරුස වචන කියනකොට මම කොච්චර බයද? අහුවෙන මම පරුස වචන කිව්වොත් අනිත් සත්‍ය කොච්චර බයයිද? මගේ දෙයක් හොරා ගනීද කියලා මම කොච්චර බයින්ද ඉන්නේ. අනේ මේ ලෝක සත්‍ය අහිනම මේ තව කෙනෙක් ඒගොල්ලන්ගේ දේවල් හොරා ගනී කියලා කොච්චර බයින්ද ඇද්ද? අනේ මම මේ බය දුරු කරන්න ඕන කියලා හිතලා කෙනෙකුට එන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා අනිත් උදවිය ගුණවතුන් හැටියට පෙනී සිටින්න පුළුවන්. ඒ වුණාට අපි නම් ඒ විදිහේ මායා නැතුව ඉන්නවා කියලා කුසල් සිතක් උපදින්න කියලා. ඉතින් මේ හැම එකටම මොන සිත් කියලාද කියන්නේ? කුසල් සිත්. එහෙමයි ස්වාමීනි. කුසල් සිත්. අනිත් උදවිය සාධාරණ කරුණ වලට එක නොවි දැඩිව ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් සාධාරණ කරුණ වලට එකඟව මෘදු විදියට ඉන්නවා කියලා කුසල් සිතක් උපදින්න කියලා. අනිත් උදවිය මාන්නක්කාරකමින් ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් නිහතමානීව ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. අනිත් උදවිය මුරණ්ඩුකමින් ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් කීකරු ඉන්නවා කියලා කුසල් සිතක් උපදින්න කියනවා. මුලින් කිව්වේ කොහොමද? නිකලස් ජීවිතයක් ඇති කරගන්න කියනවා. ඒකටම. ඒතර ඒකෙන් නිකලස් බවත් උපදිනවා. එහෙමයි. ඒතර මේකෙන් තව පරයයක් කියනවා කුසල් සිතක් උපදිනවා. නැවත සිහි කිරීම තුළ කොහොමද තියෙන්නේ? කුසල් සිතක් උපදිනවා. අනිත් උදවිය පවිට මිතුරන් ඇසුරු කරන්න පුළුවන්. ඒ වුණාට අපි නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඉන්නවා කියලා සිතක් උපදින්න කියනවා. එහෙමයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඉන්නවා කියලා හිතන එක පවා මොකද වෙනකොට එන්න? කුසල් සිතක්. එහෙයි ස්වාමීනි. අනිත් උදවිය ප්‍රමාදී ඉන්නවා. ඒ වුණාට අපි නම් අප්‍රමාදීව ඉන්නවා කියලා සිතක් උපදින්න කියනවා. කුසලයක් එතකොට ඒක. අනිත් උදවිය ශ්‍රද්ධාවෙන් තොරව ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් ශ්‍රද්ධාවෙන් යුක්තව ඉන්නවා කියලා සිතක් උපදින්න කියනවා. එහෙමයි. අනිත් උදවිය පව් කරන් ලැජ්ජා නැතිව ඉන්න පුළුවන්, බය නැතිව ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් පව් කරන් ලැජ්ජාවේ බයින් යුක්තව වාසය කරනවා කියලා හිතට පණිවිඩයක් දෙන්න කියනවා.
එහෙමයි. අනිත් උදවිය දහම් අඩු දහම් දැනුමක් ඇතුව ඉන්න පුළුවනි. එනකොට අපි නම් බොහෝ දහම් දැනුම ඇතුව ඉන්නවා කියලා. ඒතර බලන්න මේ ධර්මයේ බොහෝ කොට අහනවා කියන එක පවා හැමතිස්සෙම අරමුණු කරවන්න ඕන එක. එහෙමයි. නැත්තම් මේ හිතෙන්නේ නැහැ කරා. තමන්ට මගහැරලා යන්න. මගහැරලා යනවා. එහෙයි ස්වාමීනි. අනිත් උදවිය සිහිමුලා වෙලා ඉන්න පුළුවන්, ප්‍රඥාවෙන් තොරව ඉන්න පුළුවනි. එනකොට අපි සිහියෙන් යුක්තව ඉන්නවා, ප්‍රඥාවෙන් යුක්තව ඉන්නවා කියලා කුසල සිතක් උපදින්න කියලා. එහෙමයි ස්වාමීනි. අනිත් උදවිය ගත් වැරදි දෘෂ්ටි වල බැඳිලා ඉන්න පුළුවන්. ඒක අතහැර ගන්න බැරුව ඉන්න පුළුවන්. අපි වැරදිව ගත්ත දෘෂ්ටි වලට බැඳින්න නැතුව ඉන්නවා. ඒ දෘෂ්ටි ඕන මොහොතක අත්හරින්න පුළුවන් විදියට ඉන්නවා. එහෙමයි. ඒකයි දැන් ගත්මතුවේම අපි සමහරට කැරක ඉන්නේ මේක වැරද්දයක් කියලා අපිට හැඟීමක් නැති නිසානේ. එහෙමයි ස්වාමීනි. සිහිමුලා වෙලා අඥාන දේවල් කතා කර කර ඉන්නේ මේ ප්‍රඥාව කුසල් සිතක් කියලා අපිට මේ සිහි වෙන්නේ නැති නිසානේ. අඩුම තරමින් මේ මා හිතන දේ අඩුපාඩු තියනවාද කියලා හිතන්නවත්. එහෙමවත් නැහැ. එහෙමයි ඇයි අරමුණු කළා මදි අපේ හිතට. එහෙමයි ස්වාමීනි. ඒව අරමුණු කළා නැහැ. එහෙනම් දැන් මේ අපිට තේරෙනවා දැන් හොඳටම පැහැදිලි. මේ ධර්මයේ ස්වාක්කාතයි. ශාස්ත්‍රුණා සම්මා සම්බුද්ධයි. ශ්‍රාවක සංඝරත්නි සුපටිපන්නයි. නැත්නම් මොකද්ද? මේ ඒ කිනා මේ ධහම තමන්ගේ ජීවිතය තුළ මානසිකාර කළාමදි. අරමුණු කළාමදි. එහෙමයි ස්වාමීනි. නැවත නැවත හිතලාමදි මේක. එහෙයි. එන සීලයක් වුණත් නැවත නැවත දැන් බලන්න සීලය ගැන හිතද්දී දැන් හොඳට පැහැදිලි. එතකොට එන මං කියන ලෝකයා දුස්සීලෙන් මං සිල්වත් ඉන්නවා කියලා යා නිකලස් ජීවිතයක් ඇති කරගන්නවා. එහෙයි. එහෙනම් ලෝකයා මේ ක්‍රමයෙන් මේ දුස්සීල වෙලා ඉන්නවා මම මේ ක්‍රමයෙන් සිල්වත් වෙලා ඉන්නවා කියලා හිතක් උපදවන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. නැත්තම් අර ලෝකේ ස්වභාවයට මොකද වෙන්නේ? අර වගේ මිත්‍යා මත එනකොට කැරකිලා යනවා. එහෙමයි. කැරකිලා යනවා. ඒ වගේ මිත්‍යා මත වලට කැරකිලා යන්නේ එතකොට තමන්ගේම තියෙන දෝෂේ නිසා. තමන්ගේමයි දෝෂේ. ඒ තමන් මේක කුසලසිත බලවත් ආරමුණු කරලා නැහැ. දැන් මේ වගේ දේවල් හොඳට නැවත නැවත අරමුණු කරලා තියෙනවා නම් අර වගේ දේවල් ප්‍රලාපයක් ඇහෙද්දි මොකද වෙන්නේ? මේක මතක් වෙනවනේ. එහෙමයි ස්වාමීනි. දැන් වෙලා තියෙන්නේ අර වගේ ප්‍රලාප එනකොට නිතර මේක අමතක වෙලා යනවනේ. සහයෝගයක් හිතේ නැතුව ගිහිල්ලා මේ. ඔව් අන්න ඒක වැඩේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ දෝෂේ. එහෙයි. දැන් මේ ජීවිතේ අපි හිතමුකෝ දැන් මේක පොඩ්ඩක් කියන්න කවුරු හිටිය කියලා. නමුත් මේක අපි මේ අහන පරිසරයේ අඩු තැනකට ගියොත් එimhe සංසාරي උපතක් කරා යනකොට. එහෙමයි. ඒතර කවුද මේක ආයෙ සිහි කළ දෙන්නේ ඉන්නේ? ඒ නිසා මේ කුසලය කියන එක නැවත නැවත අපේ හිතේ අරමුණු කරලා තියන්න ඕන. ඒත් බලන්න මේ ධර්ම දාහනේ දෙන පිරිස මේ දැන් මේ මොකද්ද මේ කරන්නේ දෙව් මිනිස් ලෝකයට? එහෙමයි ස්වාමීනි. නැවත නැවත කුසල් අරමුණු කරනවා. නැවත නැවත කුසලයේ සිහිපත් කළ දෙනවා. නැවත නැවත හිත තුළ කුසල සිතිවිල්ලකට කැමැත්ත උපද්දලා දෙනවා. නැවත නැවත කරන්නේ ඒක තමයි. අයහපත් දෙයට අකමැත්ත උපද්දනවා, යහපත් දෙයට කැමැත්ත උපද්දනවා. යහපත් සිත අරමුණු කරනවා. ඒකට සසරෙදි මොකද වෙන්නේ? එතකොට සිහි මුලා වෙලා කාමයෙන් දෘෂ්ටි වලින් වල් වැදිලා අපි සංසාරේ යනකොට අපිට කුසල් අරමුණු කරවන්න මේ පිණින් තමයි අනුග්‍රහය සලස්වන. ඒ තමන් දෙව් මිනිස් ලෝකයට කුසල් අරමුණු කෙරේවා. එහෙමයි ස්වාමීනි. කුසල් සිත් උපද්දවන අනුග්‍රහ කෙරේවා එතකොට. එහෙමයි. ඉතින් කුසල් සිත් උපද්දන අපි නිරන්තරයෙන් කරපු අනුග්‍රහය සසරේ මොකද වෙන්නේ? තමන්ට නෝ පිටිපස්සෙන් අනිත් පැත්තට. එහෙමයි. තමන්ට නිරන්තරයෙන් කුසලයෙන් අනුග්‍රහ සැලසෙනවා එතකොට. ස්වාමීනි පින ඊතරම් මේ රමණීය සේනාවක් වගේ අපිට පිටිපස්සෙන් එනවා. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒ ස්වාමීනි. හරි ආශ්චර්යයි. ඒ සමහර අය දැකලා නැද්ද? සමහර කට්ටිය ඉන්නවා මේ ධනෙ විවිධ දේවල් වල විනාශ වෙනවා ආයි ධනෙ උපදිනවා යාට. එහෙමයි ස්වාමීනි. ඇයි ඒ තරම් එයාගේ අර සසරේ භෝග සම්පත් ලබන ප්‍රතිපදාව ඒ පින එයා දිනු කළා තියෙනවා. එහෙමයි. දිනු කළා තියෙනවා. ඒ වගේ තමයි සමහර අය ඉන්නෝ මේ අසත්පුරුෂ භාව ඇසුරට වැටෙනවා ආයෙනවා කැරකිලෙනවා ආපහු අනිත් පැත්තට. එහෙමයි. කල්යාණ මිත්‍ර ආසිට. එහෙයි. වැරදි අධර්මය වලට ආයෙ යොමු වෙනවා. ආයෙ යොමු වෙද්දී ආයෙ කොහොම හරි ආ බේරගෙන ආයෙ අරගෙන එන්න. කවුරු කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එහෙයි. ඒක පිනකින් කරන්නේ ඒක. පුදුම දෙයක්. එහෙයි. දැන් බලන්න අපි මහබෝසතාණන් වහන්සේ එදා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස
එතකොට මේ තාපසයෙක් විදියට සම්බුද්ධත්වයට පත් වෙන්න මේ නියත විවරණ ලැබුවා. දැන් කැරකි ආයෙ කොහොම හරි කොහාට දැන් එන්නේ කතු වෙන්නේ. මේ සුගතියටම යමින් තමන්ගේ අරමුණ මුදුන් ප්‍රාප්ත වෙනකම් ආවනේ කොහොමද? එහෙමයි ස්වාමීනි. ඒක තමයි බලවත් වූ කුසල සිතක තියෙන ආශ්චර්යය. එහෙමයි. බලවත් සිතක දැන් මේ 이르දි බලලාභී ඍෂිවරයෙක් නේද? අපි බෝසතාණන් වහන්සේ එතකොට. එහෙමයි. ඒතර 이르දි බලලාභී ඍෂිවරයෙක් විදියට ඒ තියපු කුසල් සිත අකණ්ඩව අසංකේය කල්ප ලක්ෂ 4ක් එකම අරමුණකට එනවනේ දැන්. එහෙමයි ස්වාමීනි. කැටි වෙවි ආපහු. එහෙයි. පුදුම ආශ්චර්යයක් නේ. ඒක සිතකින් තමයි කරන්නේ. සත්‍යයේ මත පිහිටලා ඉන්නවා කියලා ඒ ආත්ම භාවයන් වල අරමුණු කරන විදිහ ස්වාමීනි. ඒකනේ. එහෙයි. ඒ නිසා මේකට අපිට අවංකව ලොකු උමනාවක් තියෙනවා මේ කුසල් සිතට තියෙන ආසාව බලවත් කරගන්න. එහෙයි. දැන් මෙතන මේ පරයයන් කරන්නේ කුසල් සිතක් උපද්දවන්න විශාල කැමැත්තක් හිතේ ඇති කරවන. මේක කුසලයේ මේක අකුසලයේ කියලා තේරුම් ගන්න අරමුණු කරනවා හිතට. එහෙමයි ස්වාමීනි. එමේ සත්වඝාත ලෝකයා සත්වඝාතනේ ඉන්නවා අපි සත්වඝාතනේ වැළකීලා ඉන්නවා. එහෙයි. සත්වඝාතනේ කියන්නේ කෙලෙස් සහිත බව, සත්වඝාතනේ වැළකීම කියන්නේ නිකලෙස් බව. ඉතින් ලෝක සත්‍ය සත්වඝාතනේ තුල ඉන්නවා අපි සත්වඝාතනේ වැළකීලා ඉන්නවා කියලා හිතක් උපද්දවන. ඉතින් මේ උපද්දනකොට මොකද වෙන්නේ? එතකොට හිත ඇතුලේ අයහපත් දෙයට අකමැත්තක් උපද්දනවා යහපත් දෙයට කැමැත්තක් උපද්දනවා. ආරක්ෂාවක් හදලා දෙන්න. ආරක්ෂාවක් හිත ඇතුලේම උපද්දනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ හදන ආරක්ෂාව බලවත් වුණාට පස්සේ දෙවියන් අතරට ගියත් මොකද වෙන්නේ? සුගතියට ගියත් කොහේ ගියත් මොකද වෙන්නේ? එයාගේ හිතේ අර ආරක්ෂා හදපු මන්තරේ වැඩ කරනවා. එහෙමයි. සසර පුරාවටම එතකොට තමන් ආරක්ෂා කරන මන්තරේ මේක තමයි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. ස්වාමීනි මේ න්‍යායෙන් සත්වයාට ආරක්ෂාව සිද්ධ වෙනවා කියලා දන්නේ භාග්‍යතුන් වහන්සේමයි. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේමයි. බොහෝ කලක් එතකොට පින්වත් චුන්ද කුසල් දහම් වඩන සිතක් ඇති කර ගැනීම පවා බොහෝ කල් උපකාර වෙනවා කියලා මම කියන්නේ. එහෙමයි බුද්ධ වචනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් එහෙමනම් කයින් වචනෙන් කුසල් සිද්ධ කිරීමෙන් වෙන යහපත ගැන කතා කරන්න දෙයක් තියෙනවද? එහෙයි. එහෙනම් සසර පුරාම තමන් ආරක්ෂා වෙන මන්ත්‍රය මේක. එහෙමයි. සසර පුරාම රැකෙන මන්ත්‍රය. සසර පුරාම තමන් සුගතිගාමී කරමින් සසර පුරා හැම තැනකදීම පවෙන් වළක්වමින් මේ යහපතේ සමාදන් කරමින් තමන් ගෙනියන්නේ මෙන්න මේ දේ විසින් මානසිකාරයෙන්. එහෙමයි. කුසල් අරමුණු කරවන්න ඕන. කුසල් අරමුණු කරවන්න ඕන. නිකලස් ජීවිතේ මේක නිකලස් ජීවිතයක් කියලා අරමුණු කරවන්න ඕන. එහෙමයි. නිකලස් බවට පත් කරන ප්‍රතිපදාව අරමුණු කරවන්න ඕන. කුසල් ලැබෙන ප්‍රතිපදාව හැමතිස්සෙම අරමුණු කරවන්න ඕන. එහෙමයි. කුසල් ලැබෙන ප්‍රතිපදාව නිරන්තරයෙන් අරමුණු කරනකොට බලවත් වුණාට පස්සේ සසරේ ඔබට මේ තියෙනවා ඉවක් තියෙන හැමතිස්සෙම කුසලයට. එහෙමයි. මේක අකුසලයේ කියලා ඉවක් තියෙන හැමතිස්සෙම. අකුසලයේ සිදුවෙන්න යන මොහොතේ පවා සිහිනුව නැති වෙලා අනිවාර්යයෙන්ම බේරෙනවා. දැන් බලන්න බෝසතාණන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. දැන් අර මේ දුෂ්කර ක්‍රියා බොහොම සුවසේ අත්හැරියා නේද? එහෙමයි ස්වාමීනි. ඒක මෙලිලා මරුන්නේ නෑනේ. ස්වාමීනි එහෙමයි. හරි පුදුමයිනේ. එහෙයි. ඊළඟට බලන්නකො ආලාර කාලා මුද්දකරම් පුත්තකාවට ගිහලා මේ මහා සමාධි සමාපatti පුදවගෙන පවා දේව පවා කෙලපිඩක්සිය අත්හැරියානේ. එහෙමයි. ඉවත් තියෙනවනේ ලස්සන. එහෙමයි ස්වාමීනි. සසර පුරුදු. සසර එහෙමයි. පුරුදුයි. ඒ ප්‍රඥාව බොහෝ කලක් සසරේ අරමුණු කරවලා තියෙනවා. ප්‍රඥා පාරමිතාවක් විදියට. සීලේ පාරමිතාවක් විදියට අරමුණු කරවලා තියෙනවා. නෙක්ඛම්මේ පාරමිතාවක් විදියට අරමුණු කරවලා තියෙනවා සසරේ. එහෙමයි. දැන් අපිට මේවා සීලේ මොකද්ද ප්‍රඥාව මොකද්ද හොයන්න යන්න දෙයක් නැහැ දැන් අපිට. මෙහෙම හිතුව ප්‍රඥාව වැඩිනවා මෙහෙම හිතුව කුසල වැඩිනවා කියලා භාගතුනා සියල්ලම හොයාගෙන ඉවරයි. අපිට තියෙන්නේ මොකද්ද? ඒකම නැවත හිතලා අරමුණු කරවන්න විතරයි තියෙන්නේ අපිට. නැවත හිතලා ඒකම හිතේ අරමුණු කරවල බලවත් කරන විතරයි තියෙන්නේ. අලුත් දේවල් උපදින දේවල් අපිට නැහැ. එහෙමයි. අලුත් දේවල් උපදින සිහිනම වුණා ඒක ඉතින් අඥානකවම තමයි. එහෙමයි. පොත්වල දේවල් තියෙන දේවල් හරියන්නේ කියලා මේ හිතනවනම් ඒක අඥානකවම තමයි. එහෙමයි. ඥාන මාත්‍රයක් තියෙන කෙනෙක් පොත්වල තියෙනවද නැද්ද කියලා වෙන ඉස්සෙල්ලා හිතන්න ඕන. මේ තියෙන දේ තමන්ගේ ජීවිතේ අරමුණු කරලා බලන්න ඕන කියන එක. මේක කුසල්ද මේක අකුසල්ද?
මේක යහපත්ද මේක අයහපත්ද මේ හැම විතර 44 පරයයක් තියෙනවා මේ පරයයන් 44 ගැන වෙන වෙනම බලන්න එපා මේ වැඩින් මේකෙන් කුසල ලැබෙනවද අකුසල ලැබෙනවද කියලා. ඒතර ප්‍රශ්නේ ඉවරනේ. එහෙමයි ස්වාමීනි. ඒ කිසි දෙයක් නැහැ. පොතේ තියෙනවා කියලා ගරහ තමන්ගේ පුද්ගලික මතේ කැරක් යනවා. එහෙමයි. නිගන්ටේ වගේ. ස්වාමීනි අපි අරමුණු කරන කාරණා ගත්තත් හිතා කුඩා දේවල් ටිකක් හොඳින් ඉගෙන ගන්න ඕනේ. අවවල් රස්සාවට යන්න ඕනේ. අවවල් විදිහට දේශපාලනය කරන්න ඕනේ. ඒවනම් අරමුණු කරන උදේ හවස නැතුව නේ. එහෙමයි ස්වාමීනි. කන තියෙනවා බොන්න තියෙනවා ගෙවල් හදන්න තියෙනවා කියලා ඒ අරමුණු කරලා අන්තිමට ඒ අරමුණු වලම බලවත් වෙලා මැරිලා ගිහිල්ලා උපදින හතර පහයි. එහෙමයි ස්වාමීනි. ඒවට නම් සෑහෙන ප්ලෑන් තියෙනවා කට්ටියට. ඒ ප්ලෑන් වගේ මේ කුසල වඩන්න ප්ලෑන් තියෙනවා නම් කොච්චර ෂෝත්. මේ 44 ආකාර වූ වැඩපිළිවෙල ගැන සිහි කරන්න පුළුවන් නම් නැවත. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න එහෙනම් මේ ධර්ම දාහනේ දෙන පිරිස විශාල පින්කමක් මේ කරගත්තේ. ඒතර මේ දෙව් මිනිස් ලෝකයට කුසල් සිතක් උපදව ගැනීම පවා බොහෝ කල් යහපත පිණිස පවතිනවා කියලා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් දේශනා කළා. එවන් වූ කුසල් පරයයන් 44ක්. එතකොට මේ නිරන්තරයෙන් දෙව් මිනිස් ලෝකයට අරමුණු කරවලා තමන්ට සසර පුරාවට එතකොට මේ කුසල් අරමුණු කරවන උදාහර පින්කමක් බවට පත් වෙනවා. ඉතින් මේ පින්කමෙන් සසර පුරා තමන්ගේ ජීවිතයේ අකුසල් දුරු කරලා කුසල් සිත් උපදවාගෙන නිකලස් ජීවිතයක් උපදව ගන්නට මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් උදාර ජීවිතයක් පිණිස රැකවරණ සහිත වූ ජීවිතයක් පිණිස කවර මානසිකාරයක් කවර සිතක් උපදවන්න අවශ්‍යයිද කියන සම්බුද්ධ භාෂිතය අද දවසේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වූ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කඩුවිල මහමෙවුනා භාවනා ස්පෝර්ට් සම්බන්ධ ශ්‍රද්ධාවන්ත පිරිසක් ඒක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති බ්‍රහ්මරාජයා ඒ වගේම සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ දායකත්වයේ දරූ පින්වතුන්ටත් එම් පවුල්වල සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ තුනුරුවන අනන්ත ආශිර්වාද සැලසේවා. ධර්ම අවබෝධය කරන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුණු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. මේ වගේම රැස් කරගත්තු උදාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ කඩුවිල මහමෙවුනා භාවනා ස්පොට සම්බන්ධී සදහවත් සියලු දෙනා නමින් සසර පුරා මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා
පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්‍යයන්ගේ රැකවරණ පිණිස දේශනා කොට වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කඩුවෙල මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ ශ්‍රද්ධාවන්ත ඒ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් දහම් කැඩපත පිණිස යලි දහම් සාකච්ඡා රැගෙන අපි ඔබ නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.